साधु साधु साधु। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। साधु साधु साधु। मागे गुरुदेवोत्तम परम पूजनीय कल्याण मित्र पिन्नत लोकु स्वामीන් වහන්සේට नमस्कार වේවා. साधु साधु साधु. මේ උතුම් ධර්ම විනය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. साधु साधु साधु. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාව සඳහා අද දවසේ විකාශන දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නුවර පදිංචි පින්වත් චාමික කිරින්දගේ මහතා, ඒ වගේම ජයසුන්දර ලියනගේ නදේශානි පෙරේරා මහත්මිය විසින් තමයි අද මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. උතුම් දේ දුන්නොත් බුදුරජාන් වහන්සේ වදාලා අග්ගස්මින් දානං දදතං අග්ගම් පුඤ්ඤම් පවඩ්ඩති. අග්‍රෝ දෙන කෙනාට අග්‍රෝ පින් වැඩෙනවා කිව්වා. ලෝකයේ අග්‍රතම දේ තමයි අග්‍රතම දාණය තමයි ධර්ම දාණය. යමෙක්ගේ අග්‍රතම දාණය දෙනවද ඒ කෙනා අග්‍රතම දේ ලබන්න පිනක් රැස් කරනවා. ලෝකේ ලබන්න තියෙන අග්‍රතම දේ මොකද්ද? ඒ තමයි මේ උතුම් නිවන, උතුම් අරහත්ත්වය කියන අග්‍රදේ ලබන්නට ඒ අය පින් රැස් කරනවා. ඒ හින්දා ඔබ සතුටු වෙන්න ඔබේ ජීවිතේට තමන් නමින් මිය පරලෝකයේ පියාණන්ගේ ජීවිතේ මුල් කරගෙන, ඥාතීන්ගේ ජීවිත මුල් කරගෙන ඔබේ ජීවිතේට සැනසීම උදා කරන උදාාර පිනක් ජීවිතේට රැස් කරනවා. අපි මේ කාලේ පුරාවටම කතා කළා බුදුරජාන් වහන්සේගේ සූවිසි මහා ගුණ, මේ තෙරුවනේ තියෙන ගුණ කතා කළා. දැන් අපි මේ කාලේ පුරාවට කතා කරන්න සූදානම් වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ජීවිතය තුළ පවතින අසිරිමත් බව. ඒ ආශ්චර්යමත් මනුෂ්‍ය රත්නය නිසා මේ ලෝකෙට සිද්ධ වුණු යහපත. මේ යහපත සිද්ධ කළ ඒ මුනිරජාණන් වහන්සේගේ ගුණ ගැනයි අපි මේ කතා කරන්නේ. අපි පින්වත්නි මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණට පස්සේ මේ ජීවිතය ගත කරද්දී නොයෙක් අය අපේ ජීවිතයේ ඇසුරටපත් වෙනවා. අපිට නොයෙක් අයව නොයෙක් තරාතිරමේ අය ඇසුරු කරන්න ලැබෙනවා. කලින් කලට මේ මුණ ගැහෙන අයගේ ඇසුරු නිසා අපි කලින් කලට ඒ අයගේ ගුණ කතා කරනවා. නමුත් බොහෝ වෙලාවට මේ ගුණ කතා කළ අය පස්සේ කාලෙක ඒ ගුණ නැහැ කියලා ප්‍රකට වෙද්දී ඒ අය නිසාම හිත රිදෙනවා ගොඩක්. ඒ ගුණ කතා කළ අය නිසාම හිත කලකිරීමටපත් වෙනවා. සමහරවිට සිහි කරට්ටවත් කැමති නැති තත්ත්වයට එපා වෙලා යනවා. ඇයි ඒකට හේතුව? ඒ තමා ඒ අපි ගුණ කතා කළේ නිකලෙස් අය පිළිබඳව නෙමෙයි. අපි ඒ ගුණ කිව්වේ කලින් කලට හිත පැහැදුනේ, කලින් කලට ගුණ කිව්වේ කෙලෙස් සහිත අය ගැනයි. කෙලෙස් සහිත අයගේ ස්වභාවය තමයි කෙලෙසී යන ස්වභාවයෙන් යුක්තයි ඒ අය. ඒ නිසා කලින් කලට ඒ අයගේ ගුණත් ප්‍රකට වෙනවා, අගුණත් ප්‍රකට වෙනවා. මේකට හොඳම සාක්ෂිය දැන් විවාහ ජීවිතවලටපත් වෙන අය ඉන්නවනේ. ඒ විවාහයටපත් වෙන්නේ ඒ අය කෙරෙහි හිත පැහැදිලා, ඒ විවාහ වෙන කෙනා කෙරෙහි හිත පැහැදිලා ගුණ කතා කරලා. ඉතින් යාළුනාට පස්සේ දෙමව්පියන්ටත් ගිහින් කියනවා, අහවලා මේ මං යාළු වෙලා ඉන්න කෙනා මේ ගුණ තියෙනවා, එයා හරිය ගුණවත් කෙනෙක්, ඒ නිසා මට එයාවම යෝනි කියලා විවාහ වෙනවා. අනේ ටික කාලයක් ගියාට පස්සේ මේ විවාහය නිසාම දුක් විඳිනවා. ඒ ගුණ කියපු කෙනා නිසාම හිතට දුකක් උපදිනවා.
කලකිරෙනවා. ජීවිත පවා එපා වෙලා යනවා ඒ අය නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි කෙලිස් සහිත කෙනෙක් නෙමෙයි. නිකලෙස් උත්තමයි. ඉතින් අපි පෞද්ගලිකව සතුටු වෙනවා අපේ මේ වචන කතා කරන්න පුළුවන්කම ලැබිච්ච මේ මනුස්ස ජීවිතය තුළ ඒ නිකලෙස් මුනිවරයෙක් ගැන සදා නොවෙනස් වෙන ගුණ තියෙන මුනිවරයෙක්ගේ ගුණ පිළිබඳව කතා කරන්න ලැබීම අපි ලද භාගයක්. ඒකට අපිට ඉඩහසර පාදා දුන්නේ එක උත්තමයෙක්, එක සත්පුරුෂ උත්තමයෙක් නිසා තමයි අපිට මේ අවස්ථාව ලැබුණේ. ඒ තමයි අපේ ගුරු දෙවිඳු. ඒ ගුරු දේවෝත්තමයන් වහන්සේ නිසා අද අපි බුදු ගුණ කතා කරනවා. නොයේකුත් කෙලෙස් සහිත මිනිස්සුන්ගේ ගුණ කී හිටපු අපේ කටවල් වලින් දැන් බුදු ගුණ කියවෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ අහන බණ පදයටත් කියන බණ පදයටත් අපි මේ බණ පදයක් පාසා බණ පදයක් පාසා ණය ගැතියේ උත්තරයට. බුදුරජාණන් වහන්සේ මේ වගේ ගුණයෙන් යුක්තයි කියලා අපි මේ මහමෙවුනාට එනතෙක් දන්නේ නැහැ. මේ පැවිදි ජීවිතවලට පත් වෙන තෙක් අපි දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙහෙම කෙනෙක් කියලා. නමුත් ඒ සත්පුරුෂයන්න් වහන්සේගේ ධර්ම ප්‍රචාරයේ සාර්ථකත්වය නිසා ඒ ධර්ම ප්‍රචාරය නිසා අපි දැනගත්තා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ වගේ කෙනෙක්. ඒ දැනගත්තු දේ උන් ලෝකයාටත් කියන්න සලස්වනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් යුක්තයි කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ මේ බුද්ධ ශාසනයේ අවසන් වෙලා ඊළඟ බුද්ධ ශාසනය ආවත් බුදු කෙනෙකුගේ ගුණ අවසන් වෙන්නේත් නැහැ, නැති වෙලා යන්නේත් නැහැ. ඒ ගුණ හැමදාටම එකයි. නමුත් අපි මේ පැහැදිලා කියන අයගේ ගුණ තියෙනවානේ. ඒ ගුණ කලින් කලට වෙනස් වෙලා යනවා. සමහරලාට ඒ ගුණවත් මිනිසයා කාලයක් ගියාට පස්සේ සම්පූර්ණයෙන් පිරිච්ච මිනිසෙක් බවට පත් වෙනවා. සමහර අගුණ කියන අය කාලයක් ගියාට පස්සේ සම්පූර්ණයෙන් ගුණවත් චරිත බවට පත් වෙනවා. නමුත් ඒ හැමෝම කෙලෙස් සහිතයි. නමුත් නිකලෙස් මුනිවරුන්ගේ ස්වභාවය ඒ නිකලෙස් බව නිසා උන්වහන්සේලාගේ ගුණ වෙනස් වෙන්නේ හැමදාටම එකයි. අරහං ගුණය හැමදාටම එකයි. සම්මා සම්බුදු බව කලකට තිබිලා කලකට වෙනස් වෙන එකක් නෙවෙයි. හැමදාටම එකයි. විද්‍යාසරණ සම්පන්න බව, සුගත බව, ලෝකවිදු බව, මේ අනුත්තර වූ පුරිස ධම්මසාරථී ගුණ කියන මේ සියලු බුදු ගුණ හැමදාටම එකයි. එක වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදු ගුණ කොච්චර කීවත් කියලා අවසන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේවා අචින්තනීයයි. බුද්ධ විශ්ේ අචින්තයයි. හිතලා අවසන් කරන්න බෑ. අචින්තියේසු පසන්නාන අචින්තියෝ විපාකෝ හෝති අචින්තියෝ. අචින්තනීය වූ දේවල් කෙරේ හිත පහදවා ගත්තොත්, අචින්තනීය වූ බුදුරජාණන් වහන්සේ කෙරේ හිත පහදවා ගත්තොත් විපාකෙත් හිතා ගන්නට බෑ. අචින්තනීයයි කියන්නේ. ඒ නිසා මේ ධර්ම දානය කරන පින්වතුන්, මේ පින සිද්ධ කරන පින්වතුන් කරගන්නේ මහා හිතා ගන්නට බැරි පින්ඵල රැස් වෙන පිනක්. මේ බුදු කෙනෙක් කෙරේ හිත පහදවා ගැනීම පිණිස ධර්මයේ කියන්න කියලා විකාශන දායකත්වයේ දරනවා. අපි මේ ලෝකේ නොයේකුත් දේවල් වලට දායකත්වයෙන් දරනවානේ. නමුත් ඒ දේවල් තුල හිතා ගන්නට බැරි පින් නෙමේ, සමාජලට හිතා ගන්න බැරි පව් රැස් වෙනවා. අපි සමාජලට කියනවා මේවට රැස් වෙන පව් අපිට කියන්නවත් තේරෙන්නේ නැහැ, හිතා ගන්නවත් බැහැ මොන වගේ පවක් රැස් වෙයිද කියලා. ඕවට සම්බන්ධ වෙලා. හැබැයි මේ බුදු කෙනෙක් කෙරේ හිත පහදවා ගන්න උපකාර කරනවා කියන එක, බුදු ගුණ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්යමත් බව ලෝකෙට ඇහෙන්න සලස්වනවා කියන එකම ඒ අයගේ ජීවිතවලට කරගන්න මහ විශාල පිනක්. ඒ පින මෙච්චරයි කියලා හිතලා අවසන් කරන්න බෑ. ඒකයි වදාළේ අචින්තනීය දේවල් කෙරේ හිත පහදවන එක. හිත පහදවා ගත්තොත් විපාකේ අචින්තයයි, හිතන්න බෑ. ඉතින් ඒ නිසා ඔබට රැස් වෙන පින හිතා ගන්න බෑ. අපිටත් කියලා අවසන් කරන්න බෑ මෙච්චරයි පින කියලා. මොකද මේ බුද්ධ ශාසනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කෙරේ සිත පහන්ව ගිය අය ඒ බුද්ධානුස්සති සංඥාව වඩා දැන් මේ බුදු ගුණ කියනවා කියලා කියන්නේ පින්වත්නි, බුද්ධානුස්සති සංඥාවනේ මේ සිහි කරන්නේ. බුදු කෙනෙක් කෙරේ සංඥාව, බුදුරජාණන් වහන්සේගේ සංඥාව සිහි කරන්නේ අපි. බුදු කෙනෙක් දැන් අම්මා කෙනෙක්ගේ ගුණ කියද්දී අපිට සිහි වෙන්නේ අම්මගේ සංඥාවනේ.
තාත්තා මේ ගුණ වලින් යුක්තයි කියලා කියද්දී තාත්තගේ සංඥාව තමයි අපිට ප්‍රකට වෙන්නේ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුළින් සම්පූර්ණයෙන් ඉස්මතු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. උන්වහන්සේ 45 වසරක් පුරාවටම සම්බුද්ධත්වයට පත් වෙලා මේ මනුස්ස ලෝකේ වාසය කළා. ඒ කාලේ පුරාවටම උන්වහන්සේ යම් වචනයක් කතා කළාද ඒ හැම වචනයකින්ම ලෝකෙට යහපත උදා වුණා. උන්වහන්සේගේ හදමඩිලේ උපන් සෑම සිටිවිල්ලකින්ම ලෝකෙට යහපත උදා වුණා. අපි කතා කරන හැම වචනයකින්ම ලෝකෙට යහපත උදා වෙන්නේ. සාමාන්‍ය කෙලෙස් සහිත මිනිස්සයා කතා කරන හැම වචනයකින්ම ලෝකෙට යහපත උදා වෙන්නේ. සමහර වචන නිසා ජීවිත හානි පවා සිද්ධ වෙනවා. සමහර වචන නිසා ජීවිත කලකිරෙනවා. සමහර සිතිවිලි නිසා අමනාපකම් හට ගන්නවා. කලකිරීම, එපා වීම ජීවිත වලින් පවා සමුගන්න හිතෙනවා. සමහර දේවල් හිතෙද්දී අපේ හිතවලට අපි කියන දේවල්, හිතන දේවල් වලින් සියලු දේවීම ලෝකෙට යහපත උදා වෙන්නේ. නමුත් බුදු කෙනෙක්, මුනිවරයෙක්, අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ නමක් යම් වචනයක් කතා කරනවාද ඒ වචනේ දෙව් මිනිස් ලෝකයාටම යහපතක් හදනවා. යහපත උදා කරනවා. යම් සිතවිල්ලක් සිතනවාද ඒ සිතවිල්ලම ලෝකෙට යහපතක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දෙව් මිනිස් ලෝකයාටම යහපත උදා කරපු උත්තමයෙක්. ඒ නිසා උන්වහන්සේ හඳුන්වනවා දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ පහළ වුණේ මේ මහා පෘථිවිය. නමුත් මිනිසයෝ එච්චර උත්තම දෙවියොත් වන්දනා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉද්දී ඒ දෙවිවරුන්ට වඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ නිසා අපිට විශාල ලාභයක් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදවනවා කියන එක. මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත ප්‍රසන්න වී ගියාද ඒ ප්‍රසන්න මනස, පැහැදුණු මනස තමා කියනවා සුගති ලෝකේ කරා අපි වරන් යන්නේ. පැහැදුණු මනස තමා සුගතියේ උපතකට අපිට කර්ම සකස් කරවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, උන්වහන්සේ තමන් වහන්සේගේ හිතෙන් පුද්ගලයෝ දිහා බලනවා. බුදුරජාණන් වහන්සේට හැකියාවක් තියෙනවා මේ පුරුෂින්ද්‍රිය ඥානෙ පුද්ගලින්ගේ හිත තමන් වහන්සේගේ හිතෙන් පිරිසිදු දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට යමෙක් ආවට පස්සේ මේ මිනිසයා හිතන්නේ මොකද්ද? මේ මිනිසයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ මිනිසයා කළ පින මොකද්ද? පව මොකද්ද? මේ ඔක්කොම උන්වහන්සේට සසරම පේනවා. මුළු සසරක්ම යම් කෙනෙක් බුදුරජාණන් දැන් අපි ඉස්සරහට කවුරු හරි ආවම එයා සසරේ කළ කී දේවල් තියා මේ ජීවිතයේ කළ කී දේවල්වත් අපිට හිතා ගන්න බෑ. තේරෙන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ ඒක. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉදිරියට යමෙක් එනවාද? ඒ එන කෙනා කෙරෙහි බුදුරජාණන් වහන්සේ හිත යොමු කළපු සැනින් උන්වහන්සේට ඒ පුද්ගලයාගේ මුළු සසරම පේනවා. සංසාරෙම කළ පින්පව ඔක්කොම ටික බුදුරජාණන් වහන්සේට පේනවා. ඒ දේ බලන්නේ බුදුරජාණන් වහන්සේට තියෙන ඥානයක්. ඒකට කියනවා පුරුෂින්ද්‍රිය ඥානය. පුරුෂයන් තුල තියෙන ඉන්ද්‍රිය ධර්ම පිළිබඳ දකින්න පුළුවන් හැකියාවක් උන්වහන්සේට තියෙනවා. ආන්ගේ හැකියාව තුළ පිහිටලා බුදුරජාණන් වහන්සේ ඥානය තුළ පිහිටලා ලෝකයා දිහා බලනවා කියන මිනිස්සු දිහා. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, මම මෙහි ඇතැම් ප්‍රසන්න සිත් ඇති පුද්ගලයෙකුව මගේ හිතින් ඔහුගේ සිත පිරිසිඳ දකිනවා කියනවා. පහන් සිත ඇති කෙනෙක්ගේ හිතක් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ හිතින් පිරිසිඳ දකිනවා. එතකොට බුදුරජාණන් වහන්සේට පේනවා මොහු අනාහි මේ වෙලාවේ මැරුණොත්, කලුරිය කළොත් ඔසවාගෙන එන ලද බරක් බිමින් තබන්නේ යම් මොහොතකද, යම් විදියකින්ද ඒ අයුරින්ම ගිහිල්ලා සුගතිය උපදිනවා. දැන් හිතන්න මෙහෙම මේ බණපදේ අහද්දී බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදිනවා. ඒකයි ධර්මයේ අහද්දී හොඳට සකස් කොට ධර්මයේ අහන්න ඕනේ. එතකොට තමයි මේ හිත පහදවා ගන්නවා කියන කාරණේ සිද්ධ වෙන්නේ. යමින් එමින් ගමන, කන බොන ගමන්, කතාබස් කරන ගමන්, වැඩපොළ කරන ගමන් මේ බණපදේ අහද්දී ඒක හරියට හිතට ගෝචර වෙන්නේ. හිතට යන්නේ, ග්‍රහණය කරගන්න බෑ. හැබැයි ඒ වෙනුවෙන්ම සකස් වෙලා, ඒ වෙනින් සකස් කොට ධර්මය අහන්න කියනවානේ. ධර්මය අහද්දී ඒ වෙනුවෙන්ම අහද්දී
මේ අහන දේ පිළිබඳව අපිට අවධානය යොමු වෙනවා. ආන් එතකොට හිත පහදිනවා. හිතන්න දැන් මේ මොහොතේ ඔබේ හිත පහදිනවා කියලා බණපදයේ අදහනකොට ඔබ අද ඒ පහන් සිතින් නින්දට යනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර. අද ඔබ මැරෙනවා කියලා හිතන්න. ඔබ ඒකාන්තයෙන් සුගතිය උපදිනවා. ඒ බුද්ධ වචනේ තියෙනවා. ඔසවාගෙන පැමිණි බරක් බිමින් තබන්නේ යම් විදියෙන්ද. ඒ ආකාරයේ මේ පහන් සිත තියෙන කෙනා සුගතිය උපදිනවා කියන්නේ. උන් සුගතියේ උපදින්න ලේසිම මගක් මොකද්ද? බුද්ධානුස්සතිය සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ සිහි කර කර ඉන්න කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිරන්තරයෙන් ඔද වැඩි ගිය සිතින් ප්‍රබෝධමත් සිතින් වාසය කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ සිහි කරන නිසා කියනවා. ධර්මයේ සිහි කරන නිසා කියනවා. ඒ නිසා සතුටින් වාසය කරනවා කියනවා. එහෙනම් අපිට සතුට නැති වෙලා යන්න හේතුව මොකද්ද? අපි ශ්‍රාවකයෝ වුණා කිව්වට අපි බුදුරජාණන් වහන්සේ සිහි කරන්නේ නිරන්තරයෙන්. සමහරවිට කරදරයක් ප්‍රශ්නයක් ආවොත් විතරයි අපි ධර්මයේ සිහි කරන්නේ. ඒ වෙලාවට ධර්මයේ සිහි කරාට හිතේ පිහිටන්නෙත් නැහැ. ඇයි හේතුව? අපි කලින් ඒක පුරුදු පුහුණු කරලා නැහැ. ඒකනේ මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා රාගේ ආවහමද අසුබේ වඩන්නේ කියලා හැවුවා. ද්වේෂේ ආවහමද මෙත්සිත වඩන්නේ කියලා හැවුවා. මිලිඳු රජතුමාට නාගසේන මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් දුන්නා. උපමාවකින් උත්තර දුන්නේ. කියනවා මහරජ ඔබ මොකද හිතන්නේ කියලා අහනවා. ඔබ බඩගිනි වුණාමද කියලා අහනවා ගිහිල්ලා වපුරන්නේ. තිබහ ඇදුනහමද කියලා අහනවා ලින් හරන්නේ ගිහිල්ලා. නෑනේ. බඩගින්නට කණ්ඩ වේලාසනින් වපුරලා තියෙන්න ඕන. තිබහට බොණ්ඩ වේලාසනින් ලින් හාරලා තියෙන්න ඕන. පිරිසුදු වතුර හදාගෙන තියෙන්න ඕන. එතකොට ඒ බඩගින්න පිපාසය ආවම අරගෙන කන්න බොන්න පුළුවන්. ඒ වගේ රාගේ ආවහම නෙමෙයි කියන අසුබේ වඩන්න තියෙන්නේ. කලින් හිත වඩන්න ඕනේ කියන්නේ. එතකොට රාගේ ආපු සැනින් අර අසුබේ මානසිකාරය හිතට ගන්න ලේසි. තරහ ආපු සැනින් අර මෛත්‍රී සහගත සිත ඉදිරියට ගන්න පුළුවන්. ඒ නිසා මේ බුද්ධ අනුස්සති සංඥාව අපි නිරන්තරයෙන් සිහි කරන්න ඕන. ඒක සිහි කරද්දි තමයි මරණාසන්න මොහොතේ පවා යාට සෙනේ බුද්ධානුස්සතිය සිහිපත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න පුළුවන්. නිතර සිහි කරපු නැති දෙයක් අසරණ වෙච්ච වෙලාවක කොහොමනම් සිහි කරන්නද පින්වත්නි? ඒ නිසා හොඳට මේ හිත හයිය තියෙන කාලේ බලන්න මේ හිත හයිය තියෙන කාලෙත් අතපය හතර හයිය තියෙන කාලේ හිතට එන අකුසලයක් කෙලෙසයක් දුරු කරන්න කොච්චර අමාරුද කියලා. එහෙව් එකේ මේ හිත ගොඩාක් අසරණයි මරණාසන්න වෙන වෙලාවට ඇති වෙන බය ඒක කියන්න බෑ. උපමාවල් වලින්වත් කියන්න බෑ. ඒ වෙලාවට ඇති වෙන බය. ඒතකොට එහෙම බයක් අභියස කොහොමනම් සිහි නොකරපු දෙයක් සිහි කරන්න දෙකසනේ. ඒ වගේ බයක් තැති ගැනීමක් එනකොට එයා හොඳට හිත හයිය කාලේ යමක් පුරුදු පුහුණු කරාද ඒ හිත ඉස්සරහට එනවා. ආන් ඒ පිසයි මේ ධර්මයේ. ඒ නිසා ඇස්කන් ඇහෙන පේන කාලේ කොන්ද කෙලින් තියාගෙන ඉඳගෙන ඉන්න පුළුවන් කාලේ අතපය හතර වළංගු කාලේ යමක් සිහියේ පවත්වන්න පුළුවන් කාලේ මේ බණපදේ අහන්න ඕනේ. වයසට ගිහිල්ලා අහලා වැඩක් නැහැ. බණ තියෙන්නේ වයසට ගියායට නෙමෙයි. තරුණයාට. බුදුරජාණන් වහන්සේ වදාළේ කළු කෙස් තියෙන සොඳුරු යෝන් වයසේ තමයි මේක පුරුදු කරන්න ඕනේ. පින් ඇත්තෝ වයසට ගිහිල්ලත් මේක කළා. නමුත් මේ ශාසනයේ බහුලවම ඉන්නේ තරුණ වියේ කරපු අය. තරුණ කාලේ තියෙන ජවයත් එක්ක මේ ධර්මී ග්‍රහණය කරගන්න ලේසි. ඒ නිසා මේ බුද්ධානුස්සති සංඥාව කෙනෙක් සුගතිය උපද්දනවා. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිතින් කෙනෙක් මැරුණොත් එයා සුගතිය උපදිනවා කියනවා. ඉතින් මේ සුගතිය කරා ගියේ සුගතියේ ඉපදුනේ මිනිස්සු විතරක් නෙමෙයි. දෙවරු මේ දිව්‍ය ලෝකේ දෙවරු බවට පත් වුණා තිරිසන් සත්තු පවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන තිරිසන් සත්තු පවා සුගතිය ගියා. බුදුරජාණන් වහන්සේ නිසා දෙව් මිනිස් ලෝකයාටම යහපත උදා කරපු උත්තමයි. ආන්ගේ උත්තමයා කෙරෙහි යම් කෙනෙක් සිත පහදවා ගන්නට උදව් උපකාර කරනවාද ඒක කරගන්න බොහෝ කුසල කර්මයක්. ගුණ කිය යුත්තාට පැහැදිය යුත්තාට පැහැදුනොත් ගුණ කිය යුත්තාට ගුණ කිව්වොත් එපමණකින් මෙයා සුගතිය උපදිනවා.
මේ දේශනාව සඳහන් ඉන්නේ විමානවත්තු පොත් වහන්සේගේ කුද්දක නිකායේ විමානවත්තු පාළියේ මේ ඒ කාලේ මුගලන් මහරහතන් වහන්සේ මම මේ විමානවත්තු ඉස්මතු කරන්න ඔබට උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා සුගතියේ ඉපදුණු තිරිසන් සතෙකුගේ කතාවක්. තිරිසන් සතා වෙලා හිටියේ මනුස්ස ලෝකේ. හැබැයි මේ හිත පහදවා ගැනීම නිසා පහන් සිතින් මැරුණු නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පහන් සිතින් මියදුනොත් එයා සුගතිය. ආන්ගේ පහන් සිතින් මියදුනා තිරිසන් ජීවිතය අතහරිනකොට දිව්‍යමය ජීවිතයක් ලැබුවා. මුගලන් මහරහතන් වහන්සේ දෙවියන් අතර නිරන්තරයෙන් චාරිකාවේ වැඩියා. ඒ වැඩිය වෙලාව එක්තරා විමානයක හිටපු දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය පිරිසත් එක්ක ඇවිල්ලා මේ මුගලන් මහරහතන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. වන්දනා කරාම මුගලන් මහරහතන් වහන්සේ අහනවා තාරකාධිපති වගේ ඔබ හරියට තරු වලට අධිපති. තරු වලට අධිපති තමයි චන්ද්‍රයා. සඳ සස ලකුණ ඇති පුන්සඳ වගේ ඔබ ඉන්නේ හරියට හඳක් වගේ. තරු වලට අධිපති වගේ ඔබ ඉන්නේ. එච්චට බබලනවා යා. නැකත්තරු පිරිවරාගෙන පුන් පොහොය දවසට බබලන හඳක් වගේ හාත්පසම එළිය කරනවා ඔබ. ඒ දිව්‍ය පුත්‍රයාගේ ශරීරයෙන් විහිදෙන ආලෝකයෙන් මුළු ප්‍රදේශෙම මුළු පළාතම එළිය කරනවා. සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ මේ සාමාන්‍ය මිනිස් ඇසකට දෙවි කෙනෙක්ව මේ ස්වභාවිකව දකින්න බෑ කියන ඒ ප්‍රභාස්වර බව ඇස් නිලංකාර කරනවා කියන්නේ. මේ දිව්‍ය පුරයේ තිබෙන දිව්‍ය විමානයත් ඒ වගේ කියනවා මෙයාගේ. මුගලන් මහරහතන් වහන්සේ කියන ඔබේ දිව්‍ය විමානයත් ඒ වගේම බබලනවා. දිව්‍ය පුත්‍රයත් බබලනවා විමානෙත් බබලනවා. හරියට මේ උදාහිරු වගේ කියනවා. හිරු මඩල වගේ කියනවා ඔබේ රශ්මිය අතිශයින්ම බබලනවා කියනවා. වෛරෝඩි රත්තරන් පළඟු රිදී මැසිරිකල් මුතුමැණික් ආදීන් තමයි මෙයාගේ විමානේ සම්පූර්ණයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ විමාන භූමිය හරි ලස්සනයි. වෛරෝඩි මැණික් වලින් තමයි බිමට අතුරලා තියෙන වෛරෝඩි මැණික් කියනවා. අපි අල්ලන්නේ ටයිල්නේ. එහෙ තියෙන ටයිල් වෙනුවට මැණික්. වෛරෝඩි මැණික් තමයි කියනවා බිමට අල්ලලා තියෙන්නේ. රම්‍ය වූ කූටාගාර හරි සුන්දරයි කියනවා. පුංචි පුංචි කූටාගාර ලස්සන කුළු ගෙවල් තියෙනවා කියනවා මේ මෙයාගේ විමානේ. ඉතින් හරි ලස්සනට මැවිච්ච විමානයක් නේ ඔබට තියෙන්නේ. ලස්සන පොකුණු නෙළුම් මල් පිපිලා සින්දු සුළඟ හමනවා. මේ ඔබේ පොකුණු දෙපැත්තේ හරි අපූර්වට මැවිලා තියෙනවානේ. ලස්සන කැලෑවකුත් මැවිලා තියෙනවා. මේවා මේ පුණ්‍ය 이르දියක්. ඒ කියන්නේ ඒ දෙවිවරුන්ගේ තියෙන දිව්‍යමය 이르දිය. කර්මානුරූප ඒ අයට ලැබෙන දේ. ඔබේ ආසනයේ පාද රත්තරන්ින් හදලා තියෙන්නේ. එයා ඉන්න ආසනේ ඒ දිව්‍ය පුත්‍රයා ඉන්න ආසනේ මේ කකුල් රත්තරන් වලින් හදලා තියෙනවා. ඒ වගේම තමයි හරි සිනිඳුයි සිව්මැලි. සග්දේවිඳු වගේ කියනවා ඔබ ඉන්නේ දිව්‍ය අප්සරාව පිරිවරාගෙන ඔබ මෙතෙන්ට ආවේ සග්දේවිඳු වගේ කියනවා. සියලු ආභරණ වලින් සැරසිලා නානා මල් මාලා වලින් විභූෂිත වෙලා ඉන්න දිව්‍ය අප්සරාවන් මහා 이르දිමත්. ඒ දිව්‍ය අප්සරාවනුත් 이르දිමත්. ඔබව සතුටු කරනවා. හරියට දෙවියන්ගේ අධිපති වගේ ඔබ ඉන්නේ. මේ සාමාන්‍ය දිව්‍ය පුත්‍රයෙක් නමුත් දෙවියන්ගේ අධිපති වගේ ඉන්නේ. ඔබ කවුද කියලා අහනවා. මුගලන් මහරහතන් වහන්සේ අහනවා පින්වත්නි, පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ මේ උතුම් දිව්‍ය විමානයේ මහා ප්‍රභාවකින් බබලනවා. විශාල ආලෝකයකින් බබලනවා. ඔබ වර්ණයෙන් අතිශයින්ම බබලන්නේ උදා හිරු මඩල වගේ කියනවා. දැන් හිතන්න මම දැන් කිව්වා ඔබට සාමාන්‍ය දෙවි කෙනෙකුගේ ඒ ප්‍රභාව අපේ සාමාන්‍ය ඇහින් බලන්න බෑ ඇස් නිලංකාර වෙනවා කියලා. මේක සත්‍යයක් කියලා කල්පනා කරන දැන් මේ කියන්නේ හිරු මඩල බබලනවා වගේ කියලා. ඔබ බලන්න හිරු මඩල දිහා හොඳට දහවලට ආකාශේ පායපු හිරු දිහා අපිට ඇස් දෙක කෙලින් බලන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රභාවට ඇස් නිලංකාර වෙනවා. බලන්න බෑ. ආන් ඒ වගේ කියන දෙවිවරුන්ගේ ප්‍රභාව. ඉතින් මේ ඔබ මොන වගේ පුණ්‍ය විපාකයකින්ද මේ වගේ මහා 이르දියක් ලැබලා ඉන්නේ, මෙච්චර තේජසකින් ඉන්නේ, මෙච්චර ලස්සනට බැබලි ඉන්නේ, මොන වගේ පිනක්ද ඔබ කළේ කියලා අහනවා. ඔබ මොන වගේ දානයක්ද දුන්නේ? එහෙ නැත්නම් ඔබ මොන වගේ සීලයක් රැකලාද මේ පින කරගත්තේ? එහෙම නැත්නම් මොන වගේ වැඳුම් පිදුම් ලැබලාද මේ විදිහේ පිනක් කරගත්තේ කියලා මොගලන් මහරහතන් වහන්සේ ඇහුවා. ඊළාවේ මේ දිව්‍ය පුත්‍රයාගේ පින ගැන අහනකොට ඒ ගැන දිව්‍ය පුත්‍රයා ගොඩක් සතුටු වුණා.
ඒක හරියට මේ වගේ සල්ලිකාර මිනිස්සෙක් ගොඩාක් දුප්පත් ඉතලා ධනවත් වෙන මිනිස්සෙක් ඉන්නවා. අපි හිතමු අපේ මිතුරෙක් එහෙම ධනවත් වෙනවා කියලා ඔබේ. ඊට පස්සේ මේ මිතුරව කාලයකට පස්සේ ඔබට මුණ ගැහුණාම ඒ මිතුරගෙන් අහනවා ඔයා දැන් හරි මේ පොසත්නේ. කොහොමද ඔයා මේ පොසත් උනේ? එයා ධාර්මිකව නම් පොසත් උනේ. එයා ඒ පොසත් බව නිසා හරි සතුටු වෙනවා. සතුටු වෙලා එයා ඉතින් අලගිය මුලගිය තැන් ඉඳලම කියන්න පටන් ගන්නවා. සතුටට කියන්නේ. හරි සතුටු ඒ වහද්දි. එයා එච්චර මේ දුක් විඳලා නම් එයා දිනුනේ. එයා ඒ පුංචි තැන ඉඳන් කියන්න පෙරබිනවා. අපි මෙන්න මේ විදියට ඉස්සර හිටියේ මේවා මෙහෙම කරා මෙහෙම කරා කියලා එයා සතුටු වෙනවා. දැන් ওই ගොඩාක් ධනවත් අය ලෝකේ ඔය වීඩියෝ කර කර දාන්නේ. ඒ අය කියන්නේ අපි අද මෙහෙම හිටියට අපි ඉස්සර අපි පොල්ලතු ගෙවල් වල හිටියේ, කටුමැටි ගහපු ගෙවල් වල හිටියේ, අපි මෙහෙම දුක් විඳා, අපි කෑවෙන්නේ මෙහෙම කියනවා. හැබැයි ඒ කියන්නේ දැන් මේ විඳින පුණ්‍ය 이르දිය සාමාන්‍ය මනුස්ස ලෝකෙ ගත්තොත් තියෙන මේ සැප ගැන හිතලා සතුටටපත් වෙලා කියන්නේ. ඒ වගේ දෙවිවරුන්ගෙන් ඒ දෙවිවරු කළපු පින ගැන අහනකොට කවුරු හරි දැන් මේ නිකම්ම කෙනෙක් නෙමෙයි නෑවි. 이르දි බලලාභී භික්ෂුන් අතර අග්‍ර රහතන් වහන්සේ ගිහින් අහන නොදැන නෙමෙයි අහන්නේ. මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිසුන්ට කියන්න නිසා ඒ දිව්‍ය පුත්‍රයාගේ කටින්ම මේක ගන්නවා. එතකොට මේ දිව්‍ය පුත්‍රයාට හරි සතුටුයි. ගොඩාක් සතුටු නම් එයාගේ පින ගැන මේ රහතන් වහන්සේ අහනවා කියලා. එතකොට දිව්‍ය පුත්‍රයා උත්තර දෙනවා. මෙන්න බලන්න මේ උත්තර. කියනවා ශාක්‍යවරුන්ගේ උතුම් නගරය තමයි කියනවා කිඹුල්වත්පුරය. ශාක්‍ය රාජධානිය තමයි කිඹුල්වත්පුරය. මහා සම්මත වංශයෙන් පැවතෙන පිරිසුදු කුලයෙන් පැවතෙන ශාක්‍ය වංශිකයෝ ඉන්න නගරය තමයි කියනවා කිඹුල්වත් නුවර. ආන්ගේ මහා සම්මත වංශයෙන් පැවතෙන ශාක්‍ය පරපුරයෙන් පැවතෙන පිරිසක් තමයි සිංහල කියලා කියන ජාතිය. ඒ නිසා සිංහල කියන ජාතිය බුදුරජාන් වහන්සේට ලේනෑකම් කියනවා. ශාක්‍ය වංශිකයෝ. ඒ නිසා තමයි කොයි රටකට ගියත් චෛත්‍යයක් බෝධියක් හොයාගෙන යන්නේ. කොච්චර මේ මොන දේ සිද්ධ වුණත් මේ සංඝයාට ආදරෙන් සලකන්නේ. මේ සෑ බෝධිය හදන්නේ. පන්සල් වලට සලකන්නේ මේ ඔක්කොම අර මේ බුදුරජාන් වහන්සේගේ ශාක්‍ය වංශයේ තියෙන ගති. බුදුරජාන් වහන්සේට තියෙන හිතවත් බව ඥාතිත්වය නිසා තමයි සලකන්නේ. මෙයා කියනවා මේ දෙවි පුත්‍රයා කියනවා ශාක්‍යවරුන්ගේ උතුම් නගරේ කිඹුල්වත්පුරේ කියනවා. මං එහි හිටියේ සුද්ධෝදන රජුරුවන්ගේ පුතුණුවන් වහන්සේ ඉපදෙනකොටම තමයි කියනවා මමත් ඉපදුනේ. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකයේ උපදිනකොට සහජාත වස්තු තව වස්තු 7ක් ඉපදුණා. ඒ අතර එකක් තමයි මෙයා. කියනවා මගේ ඉපදීම උනේත් ඒ සිද්ධාර්ථයන් වහන්සේ ඉපදුණු දවසේමයි කියනවා. මං වෙන කවුරුත් නෙමෙයි කියනවා. මම කාන්තක කියනවා. ලස්සන සුදු අශ්වයේ පැටියෙක් ඉපදුණා. ආජානීය වර්ගයේ අශ්ව පැටියෙක් ඉපදුණා රාජමාලිගාවේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ උපදිනකොට. ඒ සහජාත වස්තුන්ගෙන් එකක්. ඉතින් මෙයා කියනවා මම මේ කිඹුල්වත්පුරේ සුද්ධෝදන රජුරුවන්ගේ පුතුණුවන්ගේ ඉපදීම වෙනවත් එක්ක මගේ ඉපදීමත් වුණා. මම කාන්තක. මේ කාන්තක දිව්‍ය පුත්‍රයා මේ කියන්නේ. කාන්තක කියන ආශ්‍රය මරණයටපත් වෙලා දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වුණා. මේ කාන්තක ආශ්‍රය ඒ කාන්තක දිව්‍ය පුත්‍රයා මුගලන් මහරහතන් වහන්සේට විස්තර කරනවා. එදා සිද්ධාර්ථ කුමාරයා මැදියම් රැයේදී බුදුබව පිණිස අභිනික්මන් කළා. මධ්‍යම රාත්‍රියේ කියනවා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරේ ගිහි ජීවිතය අතහැරියේ. ඉතින් එදා මොකද වුනේ? කුමාරයන් වහන්සේ ඊතා හොඳින් හසුරුවන අත්වලින් ඒ තඹ පාට නියපොතු තියෙන මොලොක් අත්වලින් මෙහෙම කිව්වා කියනවා. අන්න මේකේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ නිය තඹ පාටයි. නිය ධාතුන් වහන්සේලා තඹ පාටයි. ඒ තඹ පාට නියපොතු තියෙන අත්වලින් උන්වහන්සේ මේ කාන්තක ආශ්‍රයගේ කලවයට තට්ටු කරා කියනවා. යාළුවා මං උතුම් සම්බෝධිය පිණිස සම්බෝධියටපත් වෙලා දෙව් මිනිස් ලෝකයාව සසරින් එතර කරන්නටයි මේ යන්නේ. ඒ නිසා මාව උසලගෙන යන්න කිව්වා කියනවා. මාව කරේ තියාගෙන යන්න කිව්වා කියනවා.
අටුවාවේ සඳහන් වෙනවා පින්වත්නි ඒ කාන්තක අශ්වයාගේ කුරහඬ යොදුන් ගණනාවක් පුරාවට ඇහෙනවා කියනවා. නමුත් එදා අසිරිය කියලා කියන්නේ මහා බිනිෂ්ක්‍රමණය කරන දවසේ දෙවිවරු මේ කාන්තක අශ්වයාගේ හේසාරාවේ මුළු නගරේ පුරාවටම ඇහෙනවා කියන යොදුන් ගණනක් පුරාවට ඇහෙනවා කියනවා. නමුත් එදා කාන්තක අශ්වයා පියවර තියදී තියෙන සෑම පියවරකටම දෙවිවරු අත තිබ්බා කියනවා. කුර ගැටෙන හඬ නොඇසෙන්න දෙවිවරු අත තිබ්බා කියන මේ හැම පියවරකටම. බලන්න දෙවිවරු කොච්චර උපකාර කළාද කියලා කියන බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ උනේ. උතුම් දෙයක් වෙනුවෙන් ප්‍රඥාවන්තය ශ්‍රේෂ්ඨය උපකාර කරනවා. මේ කාන්තක අසු කියනවා මේ දිව්‍ය පුත්‍රයා කියනවා එදා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ නිල් මේ තඹ පාට නියපොතු තියෙන අත් වලින් මගේ කලවයට තට්ටු කරලා කිව්වා කියනවා යහළුවා මිත්‍රය මම උතුම් සම්බෝධියටපත් වෙලා දෙව් මිනිස් ලෝකයාව සසරෙන් ඈතර කරනවා. ඒ නිසා මාව උසලාගෙන යන්න කිව්වා කියනවා. ඉතින් මේ වචනේ ඇහෙනකොට මට හරි සතුටු හිතුණා කියනවා. හරියට රජෙක් අභිෂේක කළා වගේ කියනවා මේ වචනේ ඇහෙද්දි. මාව උස්සගෙන යන්න කියලා කියද්දි මාව කරේ තියාගෙන යන්න කියලා කියද්දි වචනේ ඇහෙද්දි අභිෂේක ලැබුවා වගේ කියනවා සතුටක් ඇති වුණේ. ඕන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පැහැදිලා නෙමෙයි මේ මම කියන්නේ. මේ කාන්තක අසුට හිත පැහැදුනේ සම්බුදු බවට පත් නොවී හිටපු අබිනිෂ්ක්‍රමණය කළ දසපාරමිතා සම්පූර්ණ කළ සාරාංශක කල්පලක්ෂයක් පෙරුම්දම් පිරු දෙතිස් මහා පුරුෂ ලකුණින් සෝභමහාන වෙච්ච ඒ අසහාය වීරයාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ කෙරෙහි සිද්ධාර්ථ කුමාරයා කෙරෙහි මේ හිත පැහැදිලා තිබුණා. ඒ සිද්ධාර්ථයන් වහන්සේව සිද්ධාර්ථ කුමාරයා ඇවිල්ලා කිව්වා යාළුවා මාව පිට උඩ තියාගෙන යන්න. ඒ වචනේ කියද්දි හිත සතුටින් පිරීලා ගියා කියනවා. උතුම් කෙනෙක් යම් වචනයක් කිව්වම ඒ ආයත හිත පහදිනවා. හිතට සතුටක් ඇති වෙනවා. එතකොට මේ කාන්තක අසුගේ හිත සතුටින් පිරීලා ගියා කියනවා හරියට රජෙක් අභිෂේක කරා වගේ කියන මේ වචන ටික. මනේ යාගේ වචනින්ම කියනවා හිත පිනා ගියා ඒ සතුටු සිතින්මයි කියනවා මම උන්වහන්සේ පිළිගත්තේ. පහන් සිතින් සතුටු සිතින් කියනවා මේ සිද්ධාර්ථයන් වහන්සේ කර උඩ තියාගත්තේ. මේ ආශ්‍රය ගොඩාක් ආදරේ. මහා යසස් ඇති ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මගේ පිටේ නැග්ගා. මගේ හිත සතුටින් පිනා ගියා කියනවා. හරිම සතුටින් කියනවා මම මේ පුරුෂෝත්තමයව උසලාගෙන ගියේ. දැන් උතුම්ම කෙනෙක්නි සම්බෝධිය පිණිස යන කෙනෙක් තමන්ගේ කර උඩ නැගලා ඉන්නවා කියලා මේ අස්සයට දැනෙනකොට පුදුම සතුටක් ඇති වුණේ කියනවා. මේ උත්තම ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නේ මගේ පිට උඩනේ දැන් මේ ඉන්නේ. කියලා මෙයාට සතුට හිතුණා කියනවා. දැන් සාමාන්‍යයෙන් නිකන් හිතන්නකෝ ඔබේ වාහනේට සාමාන්‍යයෙන් මේ සමාජයේ වගකිය යුත්තේ. එහෙම නැත්නම් ගරු ගාම්භීර ස්වභාවයේ ඉන්න කෙනෙක්. ඔබේ වාහනේ අනේ මාව පොඩ්ඩක් ගමනක් එක්කන් යන්න කියලා කියනවා කියලා. ඔබට කොහොමද හිතෙන්නේ? අපි හිතමු ඔබට රටේ රජු කිව්වා කියලා. කොච්චර සතුටක් ඇති වෙනවද? උහුල ගන්නටත් බැරි වෙනවනේ සමහර ලාවට. ආන් ඒ වගේ. සාමාන්‍ය ශ්‍රද්ධාවන්ත මිනිසෙකුට ශ්‍රද්ධාවන්ත පින්වතෙකුට භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ වාහනේ වඩම්වනකොට යාට ඒ සතුට තියෙනවා. අපිට මෙහෙම වුණ ගිහිලා තියෙනවා සමහර පින්වතු තමන් ඒ භික්ෂුන් වහන්සේ වඩම්වන්න මාසයක් තියෙනවා නම් සමහර ඒ මටම කියලා තියෙනවා. ඒ අය ඉස්සලම උපෝසත සීලය රකින්න. ඊළඟට ඒ වාහනේ පිරිසුදු කරලා වෙන් කරනවා ඒ භික්ෂුන් වහන්සේ වෙනුවෙන්ම. ඊළඟට ඒ භික්ෂුන් වහන්සේ මේ වැඩ හිඳින ආසනේ කවදාවත් කාන්තාවක් විඳවන්නේ. ඒ භික්ෂුන් වහන්සේ වඩම්මන තේ. ඒකේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන්ම සංඝයා වෙනුවෙන්ම කැප වෙනවා. ඒ වගේ බොහෝම සතුටින් සංඝයා වඩම්මන අය ඉන්නවා. ඉතින් මේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් ගැන මම මේ කිව්වේ. නමුත් මේ තුන් ලෝකෙම දිනන සම්බුද්ධත්වයට පත් වෙන උත්තමයව පිට උඩ තියාගෙන යන්න කියලා කියද්දි කාන්තක අශ්වයාට මොනතරම් සතුටක් හිතෙන්නේ නැද්ද කියලා බලන්නකෝ. මං හරි සතුටින් කියන උන්වහන්සේ කර උඩ තියාගෙන ගියේ. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වෙන රජෙකුගේ රාජධානියකට ගියේ කියනවා.
අනෝමා ගඟින් ඈතට වෙලා වෙනත් රජෙකුගේ රාජධානියකට ගියේ කියනවා. හිරු උදා වෙනකොට මාවත් චන්නවත් අතහැරලා කිසි බලාපොරොත්තුවක් නැතුව පිටත් වෙලා ගියා කියනවා. ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ අනෝමා ගඟින් ඈතට වෙන්න ගිය ගමනේදී උන්වහන්සේට ඕමනා වුණා කියනවා අවසාන වතාවට කපිලවස්තු රාජධානියේදී හැ බලන්න බුදුර කෙනෙකුගේ තියෙන අසිරිය සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ නමකගේ තියෙන අසිරිය බලන්න උන්වහන්සේ බෙල්ල හරවලා මේ මුළු ශරීරය හරවලා ආපසු බලන්න ඕන උන්නේ නැහැ කියනවා. මේ යන ගමනේදී ආපසු හැරෙන එක හොඳ නැහැ කියලා දෙවිවරු මේ මහා පෘථිවිය කැරකිලා උන්වහන්සේ ඉදිරියේ හිටියා කියනවා කපිලවස්තු රාජධානිය. ඉතින් මේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වෙනත් රාජධානියකට ගියේ කියනවා. හිරු උදා වෙනකොට මාවත් චන්නවත් අතහැරියා කියනවා. මං සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ තඹ පාට නියපොතු ඇති ඒ සිරිපා යුග දිවෙන් ලෙව කෑවා කියනවා. ආදරයට සත්තු ඇති කරන සත්තු ඒ ආදරේ දක්වන්නේ ලෙව කාලනේ නේද? මූණු ලෙව කනවා, අතපය ලෙව කනවා. මේ වගේ ඒ අශ්වයා, කන්තක අශ්වයා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයා මෙයාලව අතහැරලා යන්න කලින් ආදරෙන් අර තඹ පාට නියපොතු තියෙන සිරිපතුල් ලෙව කෑවා කියනවා. බොහෝම ආදරෙන් කියන එක කරේ. මහා වීරයන්න් වහන්සේ වනපියසට වඩිද්දි මං අඬ බලන් හිටියේ කියනවා. අශ්ව ඇඬුවා කියනවා. කන්තක අශ්ව හඬ බලන් හිටියා කියනවා. සිද්ධාර්ථයන් වහන්සේ චන්නවත් කන්තක අසුවත් අතහැරලා යද්දී. ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මට නොපෙනී ගියා. නොපෙනී යනකම්ම බලන් හිටියා කියනවා. දැන් බලන්නකො බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තුල දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවානේ. සක්විති රජතුමාටත් තියෙනවා පින්වත්නි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒතකොට සක්විති රජතුමාගේ ජීවිතයේ ආශ්චර්ය අద్భుත වූ කාරණා තියෙනවා. ඒ තමයි කියනවා සක්විති රජතුමා කොච්චර ලස්සනද කියන්නේ නගර චාරිකාවේ යෙදෙද්දී මිනිස්සු පොර කනවා කියන සක්විති රජතුමා මටත් බලන්න ඕනේ කියන. ගෘහපතිවරු, ශාස්ත්‍රීයවරු, බ්‍රාහ්මණවරු මේ හැමෝම සක්විති රජතුමාව දකින්න ආසා කරනවා කියනවා. නමුත් සක්විති රජතුමා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ කියනවා. එච්චර ලස්සන රූපයක් තියෙන කියනවා. ඒ නිසා මිනිස්සු සෑහීමකටපත් නොවි සිටියේදීම රජතුමා කියනවා රතේ හරවන්න ආපහු මේ රාජ්‍යයට යන්න කියලා. ඒ සක්විති රජේ කෙලෙස් සහිත කෙනෙක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා නමුත් කෙලෙස් සහිතයි. හැබැයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන නිකලෙස් උත්තමයෙක් වඩිද්දි කොහොමද ඇද්ද කියලා හිතන්නකෝ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ඒ ශ්‍රීමත් ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මට නොපෙනී ගියා කියනවා. එතකොට මං ඒ ගොඩාක් ආදරේ කන්තකස්සයා. ඒ නිසා මේ ආදරේ කරන අය අපෙන් ඈත් වෙලා යනකොට හිතට විශාල දුකක් එනවා. සමහරවිට දරා ගන්නවත් බැරි තරම් දුක් එනවා. ඒ වෙලාවේ මේ කන්තකස්සයට ලොකු අසනීපයක් හැදුණා කියන. එයාට තේරුණු විදියට කියන්නේ මේ එයාට ලොකු අසනීපයක් හැදුණා කියනවා. ඒ මොහොතේම මරණයටපත් වුණා කියනවා. හැබැයි ආදරේ පැහැදුණු සිතින් ගොඩාක් සතුටු සිතින් කියනවා උන්වහන්සේ දිහා බලාගෙන හිටියා ආදරෙන් බලාගෙන හිටියා කියනවා. නොපෙනී ඇස්මානෙන් නොපෙනී යනකම් බලන් හිටියා කියනවා. මේ කාදිහයද බලන් හිටියේ පින්වත්නි බුදු කෙනෙක් දිහා නෙමෙයි. සම්බුද්ධත්වයේ පිණිස ගමන් කරන උත්තමයා දිහා බලන් හිටියේ. ඒ කාන්තක අසුගේ හිත පැහැදුනේ බුදුරජාන් වහන්සේ කෙරෙහි නෙමෙයි. ඒ වෙනකොට හිත පැහැදිලා තිබුණේ සම්බුද්ධත්වයේ පිණිස යන සිද්ධාර්ථ කුමාරයා ගැන හිත පැහැදිලා තිබුණේ. ඒ පහන් සිත තියෙද්දිම ආපු විශාල දුකක් නිසා ඒ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ අතහැරලා යද්දී ආපු දුක නිසා එයාට මේ පපුව පැලිලා කියනවා මැරුණේ. දැන් වර්තමානයේ හිටියට heart attack. නමුත් මේ හදවත පැලිලා කියනවා මැරුණේ. ඒ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් තමයි කියන අර සතුටු සිත පැහැදුණු සිතින් ආදර ගෞරවයෙන් යුක්තව ඒ උත්තමයා උස්සගෙන ගියා කරේ තියාගෙන ඒ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් තමයි කියනවා මට මේ දිව්‍ය විමාන ලැබුණේ. මෙහි තිරිසන් ජීවිතය අතහරිනකොට ඒ සැනින් ඕපපාතික දෙවියන් අතර උපන්නා කන්තක කියන දිව්‍ය පුත්‍රයා බවට පත් වෙලා. බලන්න සිද්ධාර්ථයන් වහන්සේ කෙරෙහි හිත පැහැදිලා.
කියනවා සියලු කම් සැපතින් මේ සම්පූර්ණයි කියනවා මේ දිව්‍ය පුරේ. මං හරි සතුටින් කියනවා මේ දිව්‍ය පුරේ වාසය කරන්න. සම්බුද්ධත්වයේ අවබෝධ කළා යන දහම් ගෝසාව මටත් ඇහුණා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියන කාරණාව උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට දෙවිවරු ප්‍රීති ഘോഷා කරා. ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තරං ධම්මචක්කම් පවත්තිතා අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරා කියලා දෙවිවරු ප්‍රීති ഘോഷා කළා කියනවා. ඒ වෙලාවේ මේ සම්බුද්ධත්වයට පත් වුණා කියන දහම් ഘോഷාව කාන්තක දිව්‍ය පුත්‍රයාටත් ඇහුණා කියනවා. ඇයි දෙවිවරු ප්‍රීති ഘോഷා කරානේ? පවත්තිතේචපන භගවතා ධම්මචක්කේ ඒ භාග්‍යතුන් වහන්සේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරා කියලා බුම්මා දේවා සද්ද මනුස්සාවේසු පොළොවාසී දෙවිවරු දහම් ഘോഷා පැවැත්වුවා. අනේ බුදුරජාණන් වහන්සේ ධම්සක ප්‍රවර්තනය කළා කියලා පොළොවාසී දෙවිවරු සතුටු වෙලා ප්‍රීති ഘോഷා කරා. බුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම් මහරජිකා දේවා සද්ද මනුස්සාවේසු පොළොවාසී දෙවියන්ගේ දහම් ഘോഷාව අසා චාතුම් මහරජික දෙවියෝ දහම් ഘോഷා පැවැත්වුවා. මෙයා ඉන්නේ මේ චාතුම් මහරජික දෙවියන්ගේ අතර. ඒ දිව්‍ය විමානවල ඉන්නේ. එතකොට මෙයාටත් මේ දිව්‍ය ලෝකෙට ඉද්දී මේ දහම් ഘോഷාව ඇසුණා කියනවා. මටත් ඇහුණා කියනවා. මේ සම්බුද්ධත්වයට පත් වුණා, සම්බුද්ධත්වයේ අවබෝධ කළා කියන දහම් ഘോഷාව මටත් ඇහුණා කියනවා. එතකොට මට හරි සතුටු හිතුණා කියනවා. අනේ ඒ සිද්ධාර්ථයන්න් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා. ඒ කුසල මූලයෙන්මයි අමා නිවන සාක්ෂාත් කරන්න තියෙන. මොකද්ද කුසල මූලේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිත ශ්‍රද්ධාව. ආන්ගේ ශ්‍රද්ධාවෙන් තමා කියනවා මේ නිවන කරා යන්න තියෙන්නේ. එහෙනම් මේ හිත පහදවනවා කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? ශ්‍රද්ධාවට එන්ටයි මේ උදව් කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදවන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ ඇයි නිවන පිණිස හේතු වෙන්නේ? නිවන කරා යන්න හේතු වෙන ප්‍රධාන සාධකය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින එක. ඒ උත්තමයා කෙරෙහි පහදින්නේ නැතුව ඒ ධර්මයට පහදින්න බෑ. ඒ උත්තමයා කෙරෙහි පහදින්නේ නැතුව ඒ උත්තමයාගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි පහදින්න බෑ. එහෙනම් තෙරුවන කෙරෙහි හිත පහදවා ගන්නට නම් එයා ඉස්සල්ලාම ඇති කර ගන්න ඕන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය. එයින් තොරව නිවනක් කරා යන්න බෑ. මේ කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා මේ ඒ කුසල මූලයෙන් තමා කියනවා අමා නිවන සාක්ෂාත් කරන්න ඕනේ. ස්වාමීනි, ඒ නිසා අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ වෙත ඔබ වහන්සේ වඩිනවා නම් මෙයා කියනවා මේ දිව්‍ය පුත්‍රයා කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. කාගේ ශාස්ත්‍රුන් වහන්සේද? දෙවියන්ගේ මිනිසුන්ගේ. දැන් මේ දෙවි කෙනෙක් මේ කියන්නේ දිව්‍ය පුත්‍රයෙක් කියනවා අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි වෙත ඔබ වහන්සේ වඩිනවා නම් මගේ වචනේනොත් මගේ සිරසෙනොත් උන්වහන්සේට මං වන්දනා කරා කියලා කියන්ට කියනවා. සිරස නම උන්වහන්සේට වන්දනා කරා කියලා මගේ වචනෙන් කියන්න කිව්වා බුදුරජාණන් වහන්සේට. මුගලන් මහරහතන් වහන්සේට මෙයා කියනවා ඒහා සමාන වෙනත් කෙනෙක් නැති ජිනරාජයන්න් වහන්සේ බැහැ දකින්න මාත් යනවා. ඒ බුදුරජාණන් වහන්සේට සමකරන්ට වෙන කිසිවෙක් නැහැ. ඒ අසම සම මුනිරජාණන් වහන්සේ ජිනරාජයන්න් වහන්සේ දකින්න මාත් යනවා. අටලෝ දහමින් කම්පා නොවන ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ලැබීමත් දුර්ලභ දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ලැබෙනවා කියන එක දුර්ලභ කාරණාවක් කියනවා. කෙලෙහි ගුණ දන්නා, කෙලෙහි ගුණ හඳුනන ඒ කාන්තක දිව්‍ය පුත්‍රයා පස්සේ කාලයක ශාස්ත්‍රඥ වහන්සේ ළඟට ආවා කියනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. ඒ කාන්තක දිව්‍ය පුත්‍රයා එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කාන්තක දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කළා. ඒ කාන්තක දිව්‍ය පුත්‍රයා සදහම් ඇසෙති බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධම්ම චක්කුව පිරිසිදු කරගත්තා කියනවා. දහම් ඇස පහළ වුණා. ඥානෙ පහළ වුණා. ඒ තමා කියනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා,
සීලබ්බත පරාමාස නැති කරලා දාලා ශාස්ත්‍රඥ වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරලා එතනම නොපෙනී ගියා කියනවා. ඒ කාන්තක දෙව් පුතු පස්සේ කාලෙක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකින් ධර්මය අහලා පින්වත්නි සෝතාපන්න වුණා. සතර අපායෙන් සදාටම නිදහස් වුණා. ඒ කාන්තක දිව්‍ය පුත්‍රයාට සතර අපායෙන් නිදහස් වෙන්න උපකාර වුණු මූලික බීජය මොකක්ද? ඒ තමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි මෙයා පැහැදුනේ. එයාට සුගතිය රැකවරණේ සැලසුනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා නෙමෙයි. සම්බුද්ධත්වයේ පිණිස වඩින සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා. තමන්ගේ ස්වාමි පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා හිටියේ. හැබැයි ඒ පැහැදීම දෙවියන් අතර ගියාට පස්සේ ඒ පැහැදීම වෙනස් වුණා. සම්බුද්ධත්වයට පත් වුණු උත්තමයා කෙරෙහි සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහළන ගියා. ඒ පැහැදුණු කුසල් මුලින් ඒ කුසලයෙන් ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ කුසලයක්. ඒ කුසලයෙන් තමයි යා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කියේ. ශ්‍රද්ධාව නිසා පැහැදීම නිසා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. වන්දනා කරා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ශ්‍රවණී දේශනා කළා. කාන්තක දිව්‍ය පුත්‍රයා ගියේ කෙලෙස් සහිත දෙව් පුතෙක් විදියට. නමුත් නැකිටේ සෝතාපන්න වෙච්ච මේ සෝතාපන්න ශ්‍රාවකේ කාර්ය ශ්‍රාවකෙක් විදියට තමයි දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා එතනින් නොපිනී ගියේ. ඉතින් මේ බලන්න පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ නමකගේ අසිරිය නෙමෙයිද කියලා. බුදුරජාණන් වහන්සේලා දෙව් මිනිස් ලෝකයාටම යහපත උදා කළා. ආන්ගේ දෙව් මිනිස් ලෝකයාටම යහපත උදා කළ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ තමයි අපි මේ කතා කළේ. ඉතින් ඒ නිසා මේ ගුණ ලෝකයට අහන්න සලස්වන එක මහා විශාල යහපත. මේ ගුණ සමහර වෙලාවට මේ අහලවත් නැතුව ඇති. සමහරවිට මේ බණපදේ පළවෙනි වතාවට අහන කෙනා වෙන්න පුළුවන් ලෝකේ. දහසක් පව් යට යන බුදු කෙනෙකුගේ ගුණයි අපි මේ කතා කරන්නේ ශ්‍රවණය කරන්නේ. ඒ නිසා ඔබට මේ පින සසරේ නිවන් දකින්න ජාති දක්වා පස්සෙන් එනවා. ඉතින් ඒ නිසා ඔබ සතුටු වෙන්න මේ බුදු කෙනෙකුගේ ගුණ කතා කරන්න සැලසීම සම්බන්ධයෙන්. ඒ නිසා මේ ඒ අනන්ත බුදු ගුණයෙන් හිපි බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ මහිමයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවේ අද දින විකාශන දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නුවර මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් එහි පදිංචි පින්වත් චාමික කිරින්දගේ මහත්මයාත් ඒ වගේම පින්වත් ජයසුන්දර ලියනගේ නදීෂානි පෙරේරා මහත්මියත් විසින් ඉතින් අද දවසේ මේ රැස් කළ උදාාර පින පළමු කොට අනුමෝදන් කරමු අපු පින් කැමති දෙවියන්ට. පින් කැමති සක්කල වාසී දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශාරයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාව රැකවරණය මේ පින්වත් සියලු දෙනාට නොඅඩුව සලසත්වා. දෙවියෝද අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින ඔබ අප හැමදෙනා නමින් මේ ජීවිතේත් සසර පුරාවටත් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන්ම මීට වසර 6කට පෙර මිය යන්ට යෙදුණු ඒ ජයසුන්දර ලියනගේ මයිකල් පෙරේරා පියාණන්ට පරලෝ වශයෙන් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වතුන්ලා නමින් මිය පරලෝ ගිය කේ.ජී. ජේමිස් රාජපක්ෂ මුත්තණුවන්ට සෝමාවතී මුණසිංහ මිත්තනියට දහනකරාල තිලකරත්න මුත්තණුවන්ට මේ පින අයිති වේවා. සියලු ඥාතීන් නමින් මියගිය සියලු දෙනාට මේ පින පරලෝ වශයෙන් අයිති වේවා. ඒ අයගේ පරලෝ ජීවිතේ සුවපත් වේවා, සැපවත් වේවා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් විශේෂයෙන් මේ පින්වතුන් නමින් සුජීවත්ව සිටින දෙමව්පියන් වන චාමික කිරින්දගේ මහත්මයාගේ දෙමව්පියන් වන විජේසිරි කිරින්දගේ පියාණන්ට, ජයන්ති මාලා තිලකරත්න මෑණියන්ට, නදීෂානි පෙරේරා මහත්මියගේ ඒ සුජීවත්ව සිටින මෑණියන් වන ලක්පඳුරගේ මංගලිකා පෙරේරා මෑණියන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම අවුරුදු 2යි මාස 9ක් වයස ඇති දැනට ලියුකේමියා රෝගීන් ප්‍රතිකාර ලබන දිලේන් දිල්නෙරු චූටි පුතාට මේ පින අයිති වේවා.
නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ වගේම සියලු දෙනාගේම සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට ඥාතිත මිත්‍රාදීන්ට පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන්ට මේ පින අයිති වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට මේ පින අයිති වේවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත් සැලසේවා. සියලු කරදර බාධා හිරුදුටු පිනිමෙන් දුරු වේවා. සියලු යහපත උදා වේවා. උතුම් බුද්ධානුභාවයෙන්, උතුම් ධම්මානුභාවයෙන්, උතුම් සංඝානුභාවයෙන් ඒ හැම දිනාටම සියලු යහපත සැනසීම උදා වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම අප මේ රැස් කළ සීල පින් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ඊතා සුවසේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ රැස් කළ පින එකසේම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.